ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රද්ධා ප්‍රවෘත්ති මෙරට විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙසින් රයිගම් සම්මාන නිර්දේශයන් අතර විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ශ්‍රද්ධා ප්‍රවෘත්ති. මෙම සතියන්තය තුළ සිදු කරන විදුලි කප්පාදු සීමා කෙරේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉදිරියේදී බස් ධාවනයට බාධා. රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීම ජනපති ප්‍රධානත්වයෙන් නැරඹෙයි. යුක්‍රේනය සහ රුසියාවෙන් සාම සාකච්ඡා ගැන බලාපොරොත්තුවක්. මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති සන්නාම අතර ප්‍රමුඛ ස්ථානයේ රැඳෙමින් රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශයට හිමි නිර්දේශිත නාම අතරට එක්වීමට ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශය සමත් වුණා. ඒ සමාජ ප්‍රගමනය වෙනුවෙන් යහපත් දෑ තිළින කරමින්. රූපවාහිනී විශිෂ්ටයින් නැගීමට පාත්‍ර කරන ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිකම් ටෙලිස් 2020-2021 සම්මාන ප්‍රදානෝත්සවයේ නිර්දේශිත නාම ප්‍රකාශිත උළෙල ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ වෝටර් සේජ් පරිශ්‍රයේදී. මෙහිදී 2020 වසරේ සේම 2021 වසරේ විකාශය වූ ටෙලිනාට්‍ය සඳහා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන සේම මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කෙරුණා. නිර්දේශිත නාමුලලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එක් වූ අතර තවත් පිරිසක් ඒ සමගින් එක්ව සිටියා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි නිර්දේශිත නාම අතරට ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශය තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ශ්‍රද්ධා ප්‍රවෘත්ති ශ්‍රද්ධා ටීවී. ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රවෘත්තිංශය නියෝජනය කරමින් නිර්දේශිත නාම ප්‍රකාශිත උළෙලට ශ්‍රද්ධා ප්‍රවෘත්තිංශ ප්‍රධානී දනංචීල්ලපොළ මහතා එක් වුණා. වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශයට හිමි නිර්දේශිත නාම අතරට ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශය තේරීපත් වූයේ මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති සන්නාම අතර ඉහළට පැමිණෙමින්. වසරක් වැනි කෙටි කාල සීමාවක් තුළ සමාජ අවශ්‍යතාවයන් හැඩගස්වන පුවත් විමසුමක් ලෙසින් සෑම දිනකම සවස 6:30ට ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශය වූයේ මෙරට සමාජ සන්දර්භයට යහපත් වූ දෑ සමාජගත කරමින්. නිරන්තර අමුදම්පද ගෙනෙන ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කළ ශ්‍රද්ධා ප්‍රවෘත්ති විකාශය මෙලෙසින් ගෙනෙන්නට අනුශාසනාවන් සිදු කරන අනුශාසක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය සේම ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සභාපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් ශ්‍රද්ධා රූපවාහිනී නාලිකා ප්‍රධානීතුමන් මෙහෙයුම් නිලධාරීතුමන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සිහි කැඳවිය යුතුමය. ශ්‍රද්ධා ප්‍රවෘත්තිංශය වෙත ලැබෙන එදිනෙදා සිදුවීම් ඇතුළත් ප්‍රවෘත්ති නිසි පරිදි තෝරා බේරාගෙන එම පුවත් සටහන් සංස්කරණය කරමින් හඬ මුසු කරමින් වීඩියෝ සංස්කරණයෙන් අවසානයේ ඔබ වෙත යහපත් පුවත් සටහනක් ගෙන එන්නට ශ්‍රද්ධා ප්‍රවෘත්තිංශය නිරතුරුවම කැප වී සිටී. නොනැවති කැමරා සටහන් ආලෝකකරණයේ සිට ප්‍රධාන මෙහෙයුම් සහ ශබ්ද පරිපාලනය දක්වා තිරයෙන් පිටුපස ශ්‍රද්ධා ප්‍රවෘත්ති සන්නාමය වෙනුවෙන් තවත් කාර්යභාරයක් සිදුවෙයි. මෙකී සියලු පරිශ්‍රමයන්ගේ අවසාන කාර්ය වනුයේ ස්වභාවිත මාධ්‍ය කලාවක් මෙරට තුළ ඉස්මතු කිරීම සේම යහපත් වූ සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමයි. වසරක කාලයක් තුළ ජන මනසට හරවත් පුවත් සම්ප්‍රේෂණය කළ ශ්‍රද්ධා ප්‍රවෘත්ති සඳහා හිමි සුවිසෙස් සම්මානය නම් අප වටා රැඳී සිටින සුවහසක් ප්‍රේක්ෂක ඔබයි. එකී ප්‍රේක්ෂක සම්මාන කෙටි කලකින්ම දිනාගත් ශ්‍රද්ධා ප්‍රවෘත්ති හෙට දිනයේද ඔබ වෙනුවෙන් යහපත් මාධ්‍යකරණයක නියැලෙනු ඇති. රයිකම් සම්මාන උළෙලේ 2021 වර්ෂය වෙනුවෙන් මෙරට ප්‍රවෘත්ති සන්නාම අතර ශ්‍රද්ධා ප්‍රවෘත්ති සන්නාමය නිර්දේශ වීමද අප ලැබූ ප්‍රගමනයක් වන අතර එය සමාජය තුළින්ම පැන නැගී ප්‍රගමනයක් වීම විශේෂිතයි.
එළඹෙන මාර්තු 26 වනදා කොළඹ ශ්‍රැංගිලා හෝටල් පරිශ්‍රයේදී සම්මානිත රාත්‍රිය පැවැත්වෙන අතර එතුවක් දුරට අප රැගෙනා මෙතුවක් කලකට සහය දුන්සේම ඉදිරියටද සහය දෙන සැම කෘතවේදීව සිහිපත් කර සිටින්නේ තවත් බොහෝ කලකට අප ගෙන ආ සන්නාමය රනින් බැබලෙනු දැකීමේ සුවිසෙස් ප්‍රාර්ථනා පෙරදැරිවයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ඉහළ නංවා තිබෙනවා. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට දැනට තීරණයක් ගෙන නොමැති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම මස 6 වනදා මේ වසරේ පළමු වරට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සිදු කළා. ඒ ඩීසල් ලීටරයක් රුපියල් 3කිනුත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කිනුත් ලෙසයි. එමෙන්ම එක්ස්ට්‍රා ප්‍රීමියම් 95 හෙවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින්ද ඉහළ දමනු ලැබුවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති 3ක් ඇතුළත දෙවන වරටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්. එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් ඉහළ නැංවීමටයි IOC සමාගම පියවරගෙන ඇත්තේ. නව මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්. එමෙන්ම IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇති. IOC මිලට සාපේක්ෂව සිපෙට්කෝ මිලත් වැඩි වෙයිද? මේ මොහොතේදී ඉන්ධන මිල වැඩි කිරීම සඳහා තීරණයක් අරගෙන නැහැ. රටේ ඉන්ධන සැපයීම පුළුවන් තරම් කාර්යක්ෂමව කරන්න ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පරිම කටයුතු කරනවා. පාරිභෝගිකයන් පොඩි බයවීමක් තියෙනවා තෙල් නැති වෙයිද කියලා. ඇත්තටම බයක් වෙන අවශ්‍යතාවයක් නැද්ද? අපි අද දිනේ පෙට්‍රල් සහ ඩීසල් තොග සලකා බැලුවොත් සාමාන්‍යයෙන් ඉදිරි සතියක පරිහරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දිවයිනේ තිබෙනවා. ඒ වගේම දැනටමත් වරායට මෙට්‍රික් ටොන් 35300ක පමණ පෙට්‍රල් නැවක් පැමිණ තිබෙනවා. හෙට දිනේදී ඩීසල් නැවකුත් පැමිණීමට නියමිතයි. ඉතින් ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ලංකා ඉන්දිය තෙල් සමාගමත් ඉන්ධන සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට උපරිම වශයෙන් කටයුතු කරගෙන යනවා. මේ අතර මෙම තත්ත්වය හමුවේ බස් ධාවනයටද ගැටලු ඇති වී ඇති බවයි පෞද්ගලික බස් සේවා සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ. සෞද ඉඳන් එතකොට බස් ධාවනය සීමා වෙනවද? සීමා කරන්න එන අත්‍යවශ්‍ය ගමන් වාර පමණයි අපිට ධාවනය කළ හැක්කේ. මේ තියෙන ඉන්ධන තත්ත්වය තිබුණොත් දැන් ගමන් වාර අඩු කරන්න කාලය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කෙටි ගමන් සේවාවල දුර ගමන් සේවාවල. ඒ කියන්නේ ලංකාවේ තියෙන ගමන් වාර වලින් 50% දක්වා අඩු කරන්න සිද්ධ වෙනවා. ඒක පීක් අවර් වල විතරයි අපිට දැන් බස් ධාවනය කරන්න වෙන්නේ. මොකද ඉන්ධන පිරිමසාගෙන බස් ධාවනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා නියමිත කාලසටහනක් අදාළ බලධාරී ගන්න ඕන. මගින් ඉන්න අවශ්‍යතාවය මත පදනම් කරගෙන විතරයි බස් ධාවනය කරන්න ඕන. දැන් ඔබතුමාලාට මෙහෙම පාඩු පිට මෙහෙම දුවන්න හැකියාවක් තියෙනවද? CPC වල ඉන්ධන නැති වුණාම බැඩි ගන්නට යනවා IOC එකට ගිහිල්ලා ඉන්ධන ගන්න. එතකොට ඉන්ධන ගත්තාම අපිට බැඩි මුදලක් ගෙවන්න වෙනවා IOC එකට. මගී ජනතාවට පීඩාවටපත් කරන්න බස් ගාස්තු වැඩි කිරීමත් මං හිතන්නේ මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් කියලා. මේ අතර ඉන්ධන නොමැතිවීම නිසා සිදු කෙරෙන විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ. ඉරිදා දිනේදී මේ විදුලි කප්පාදිය තවත් අඩු කරලා ABC කියන කලාප තුනට පැය 2කමාරක විදුලි කප්පාද සිදු වෙනවා. අනිත් කලාප වලට විදුලි කප්පාද සිදු වෙන්නේ නැහැ. දකුණු පළාතේ ජල විදුලිය කළමනාකරණය කර ගැනීම නිසා විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි හෙට දින දකුණු පළාතට පමණක් විදුලි කප්පාද සිදු වෙන්නේ. දැනට තියෙන දත්ත අනුව තියෙන තෙල් සංචිත ප්‍රමාණය අනුව විදුලි කප්පාදුවකට යන්න වෙනවා සඳුදා ඉඳන්. මේ වගේම වෙයි විදුලි කප්පාදුව. ඒතර අපි ඉරිදා දිනේදී දන්වන්නම් කොහොමද සඳුදා දිනේ මේ විදුලි කැපීම සිදු වෙන්නේ කියලා. ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සියාගනුවර වන කියව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරතම පැය කිහිපය වනු ඇති බවත් එමකින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කී පෙන්වා දෙනවා. මෙවන විට යුක්‍රේනයේ නවතම වාර්තාවන්ගේ දැක්වෙන්නේ රුසියානු හමුදාවන් කිව් අගනුවරට ඇතුල් වී එහි උතුරු දෙසින් පිහිටි ඔබලොම් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටින බවයි. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සියාගනුවර වන කියව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. යුක්‍රේන වේලාවෙන් පෙරවරු 10ට පමණ
පමණ එරට ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම ප්‍රදේශයට පැමිණ සිටින බවයි. රුසියානු හමුදාව කිව්වගනුවර අසල පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළෙහි පාලනය අත්පත් කරගත් බව තම ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවයි රුසියාවේ ප්‍රවෘත්ති වාර්තා කළේ. ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ ගොඩබෑමේ හමුදා බලකායක් යොදාගත් බව එහි දැක්වෙනවා. කිව් නගරය ගුවන් ප්‍රහාරයන්ටද ලක්වෙමින් පවතින අතර නගරවාසීන් වැකවරණය පතා මෙවන විට භූගත දුමිර ස්ථානවලට එක්රොක්ව සිටිනවා. ඊයේ උදෑසන නගරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාරය එල්ල වූ අතර එහි ප්‍රතිඵල ලෙස ඇතැම් මහල් නිවාසවල ජනේල පුපුරා ගොස් වීදිවල දැවැන්ත ආවාට නිර්මාණය වී තිබෙනවා. රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා සේවකීන්ට මෙවන විට ගිනි අවි 18,000ක් පමණ ලබා දී තිබෙනවා. මේ අතර වහම රුසියාව සමග සටන් විරාමයකට සහ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශකයෙකු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියානු සහ යුක්රේන නිලධාරීන් මෙවන විට සාකච්ඡා පැවැත්විය යුතු වේලාවක් සහ ස්ථානයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද ඔහු අවධාරණය කර තිබෙනවා. එමෙන්ම රුසියාව සමග සාකච්ඡා කිරීම තම රාජ්‍ය ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තාද යුක්රේන ජනපතිගේ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කළා. ඔහු අවධාරණය කළේ තමන්ගේ නිරන්තර ස්ථිරසාර මතය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් මෙම තත්ත්වය විසඳා ගැනීම සිදු කළ යුතුය යන්න බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්රේන ආක්‍රමණය කිරීම හෙලා දකින යෝජනාව සිය නිෂේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමට රුසියාව පියවරගෙන තිබෙනවා. යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාත්ය ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෙකු ලෙස රුසියාව අදාළ යෝජනාවට එරෙහිව සිය නිෂේධ බලය භාවිත කිරීම හමුවේ මෙම යෝජනාව අසාර්ථක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර යුක්රේනයේ වෙනත් ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ගැටුම් හේතුවෙන් සහ රුසියානු හමුදා තම ප්‍රදේශය වෙත පැමිණීම හේතුවෙන් පලා යමින් පසුවනවා. හංගේරියාව පවසන්නේ සිය දේශ සීමාව තුළ යුක්රේනය දෙස සිට කිලෝමීටර 5ක් පමණ දක්වා දිග මෝටර් රථ පෝලිමක් ඇති බවයි. එමෙන්ම යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට පක්ෂපාතී ප්‍රවෘත්ති ආයතනවලට සිය සමාජ මාධ්‍ය වෙබ්පිටුවලට පිවිසීම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය පියවරගෙන තිබෙනවා. මේ අතර යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ජී ලැවරොව් වෙත සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපා සංගමයේ එක්සත් රාජධානියේ සහ කැනඩාවේ පවතින ඔවුන්ගේ වත්කම් තහනම් කෙරෙන අතර එම රටවල සංචාරය කිරීමද ඔවුන්ට තහනම් වනවා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය එවැනි සම්බාධක පනවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර යුක්රේනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කළ බව අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. තුර්කී, ජෝර්ජියා සහ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මහතා සඳහන් කළේ දේශ සීමා බලධාරීන්ට එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි. යුක්‍රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා බලාපොරොත්තුවක් එක් පසෙකින් තිබියදී තවත් යුක්‍රේනය සහ රුසියාව අතර ගැටුම් ක්‍රියාත්මකයි. මෙම ගැටුම් ලෝකයට බලපෑම් කරමින් ගමන් කරන්නේ කොතැනටද? අපේ මේ විමසුම ඒ ගැන. රුසියාව නැගෙනහිර යුරෝපයාත උතුරු දිග ආසියාවත් පුරා විහිදෙන ලොව විශාලතම රාජ්‍ය. යුක්‍රේනය රුසියාවට පසු යුරෝපා මහද්වීපයේ ඇති දෙවන විශාලතම රාජ්‍ය. රුසියාව අති විශාල ස්වභාවික සම්පත්, ස්වභාවික ගෑස් සහ තෙල් නිධි වලින් සමන්විත ලොව 6 වන විශාලතම ආර්ථිකයේ හිමි රාජ්‍ය. යුක්‍රේනය යුරෝපා මහද්වීපයේ දුප්පත් මෙන්ම සමාජමය භේදයන්ට ලක් වූ රාජ්‍ය. අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන රුසියාවත් යුක්‍රේනයත් මෑත කාලීන ඉතිහාසයේ පටන් මත බෙහෙදාත්මක විරසකයන්ට ලක් වූ රාජ්‍යයන්. එකී විරසකයන්ට ප්‍රධානතම හේතුවක් නේටෝ සංවිධානය. නේටෝ හෙවත් උතුරු ඇට්ලාන්තික් ගිවිසුම් සංවිධානය. නේටෝ සංවිධානය යුරෝපා රටවල් 28ක් උතුරු ඇමරිකානු රටවල් දෙකක් අතර ඇති කරගත් අන්තර්රාජ්‍ය මිලිටරි සංවිධානයක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ සෝවියට් රුසියාවේ බලපෑම් වලට එරෙහිව නේටෝ සංවිධානයෙන් අන්‍යෝන්‍ය සහාය කිවිසුමක්. සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග රුසියාව අනිකුත් යුරෝපා රටවලින් හුදකලා කිරීමට නේටෝ ප්‍රයත්නයක්. රුසියාවේ ආන්දෝලනාත්මක සහ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති ඊට ප්‍රධානතම හේතුවක්. වර්ෂ 1994 දී රුසියාවේ අසල්වැසි යුක්‍රේනයට නේටෝ සංවිධානය සමග හවුල්කාරීත්වයක්. ඒ අනුව යුක්‍රේනය නේටෝ සංවිධානයට බඳවා ගැනීමට අපේක්ෂිත සමාජිකයෙක්. අසල්වැසි යුක්‍රේනයේ නේටෝව සමග හිතවාදී වීම ගැන රුසියාවෙන් විරසකයක්. එතැන් පටන් දේශ සීමා ප්‍රදේශවලින් යුක්‍රේනයට රුසියානු බලපෑම්. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ට අවශ්‍ය තමන්ට එරෙහි නේටෝ සංවිධානයට කිසිවිටකත් තම අසල්වැසියා වන යුක්‍රේනය නතු කර ගැනීමට ඉඩ නොතැබීම. නමුත් යුක්‍රේනයෙන් ඊට එරෙහි මත බෙහෙදාත්මක ප්‍රකාශ.
ආර්ථික සමාජීය දේශපාලනික ආකල්ප පරස්පර වීම මත අද වෙද්දී යුක්‍රේනය රුසියාවට ඇඳා ගැනීමේ ආක්‍රමණයක්. රුසියානු හිතවාදී යුක්‍රේනයේ නැගෙනහිර කලාප දෙකකින් යුක්‍රේනය ආක්‍රමණයට රුසියාවට සහායක්. එය යුරෝපයෙන් ඇරඹී තවත් ලෝක යුද්ධයක ඉඟියක්. මේ වන විට මෙරට දරුවන් තුළ කොවිඩ් වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හසිත ලියනාරච්චි මහතා පවසනවා. මේ අතර වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ පැතිරීමේ වර්ධනයක්ද මේ දිනවල දැකගත හැකි බවයි. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1286 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,43,072ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වය තාම අවසන් වී නැහැ. එන්නත්කරණය හරහා මේක පාලනය කරගෙන තියෙනවා කියලා කියනකොටම අපිට පොඩි අවබෝධයක් එන්න ඕනේ මේක පාලනයෙන් ගිලිහෙන්නත් අවස්ථාවක් තවදුරටත් තියෙනවා කියන එක. මේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිතරම ජානමය වශයෙන් වෙනස් වීම වලට භාජනය වෙමින් පවතිනවා. ඒතර ඔමික්‍රෝන් ප්‍රභේදය මුලදී ආව ප්‍රභේදය නෙමේ තවදුරටත් ඒ ජාන විකෘතිතාවලට භාජනය වෙමින් පැතිරීමක් තමයි අපි විද්‍යාත්මකව නිරීක්ෂණය කරන්නේ. මේ ජාන විකෘතිතාවත් එක්ක එහි පැතිරීමේ ශීඝ්‍රතාවය යම් ආකාරයකට තවදුරටත් වැඩි කර ගැනීමක් අපි දකිනවා. මේ අතර මේ වන විට මෙරට දරුවන් තුළ කොවිඩ් වෛරසය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවද සෞඛ්‍ය අංශ පවසනවා. අවුරුදු 12ට අඩු දරුවෝ එන්නත අරගෙන නැහැ. උන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂිත නැහැ. අපිට දිනකට සාමාන්‍යයෙන් කොවිඩ් වැළඳුන් දරුවන් 3-4 දිනක් තමයි ආවේ. නමුත් ජනවාරි මාසයේ අග වගේ වෙනකොට 40ක් 50ක් වගේ එන්න පටන් ගත්තා. තවමත් දිනකට දරුවන් 20ක් 30ක් විතර දිනපතා අපේ කොවිඩ් වාර්ඩ් වලට තුලත් වෙනවා. පහුගිය සති දෙක තුන ඇතුළත ගත්තොත් අපේ ළමා දැඩි සත්කාර ඒකකය තුල කොවිඩ් සෑදුණු දරුවන් 5 දෙනෙක් පමණ මිය ගිහිලා තියෙනවා. ඒතරේ 5 දෙනා ගත්තොත් 4 දෙනෙක්ම නිදන්ගත රෝග වලින් පෙළෙන දරුවෝ. ඒ කියන්නේ ඔබේ දරුවාට නිදන්ගත රෝගයක් තියෙනවා නම් වෙන හලුවල වෙන්න පුළුවන්. නැතිනම් හෘද වස්තු ආශ්‍රිත වෙන්න පුළුවන්. නායු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. බඩවැල ආශ්‍රිත වෙන්න පුළුවන්. වකුගඩු ආශ්‍රිත වෙන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට මෙහි තියෙන බලපෑම ඉතාම වැඩි. ඒ හින්දා ඔවුන්ව ආරක්ෂා කරගන්න අපි වැඩිපුර වෙහෙසක් ගන්න වෙනවා. මේ අතර කොවිඩ් වසංගතයෙන් රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ විවාදය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. මේ අතර දිවයින පුරා සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. එන්නත්කරණය සඳහා යෑමේදී කොවිඩ් එන්නත්කරණ කාර්ඩ්පත රැගෙන යාම අනිවාර්ය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 18,455ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 6,08,475ක් ලෙසයි. රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උළෙලට එක් වෙමින්. මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උළෙල අද පැවැත්වුණේ ඇමිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී. රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අනුව ඒ යටතේ මෙම වසර තුළ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදා දීමට සැලසුම් කර තිබෙනවා. මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බවයි. එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පරිහරණය නොකරන ලෙසද ජනාධිපතිවරයා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා. අද අපට බලපාලා තියෙන ලොකුම අභියෝගය තමයි විදේශ විනිමය ප්‍රශ්නය. හේතු කීපයක් තියෙනවා. කොවිඩ් වසංගතය නිසා අපිට අහිමි වුණු විදේශ විනිමය. සංචාරක ශේෂ්ත්‍රයෙන් අපිට අවුරුද්දකට ඩොලර් බිලියන 5ක් පමණ ලැබුණා. ඒ සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒ වගේම පිටරට වැඩ කරන තරුණ තරුණියන්ගේ ලැබුණු මුදල් ඒ රටවල් වල ඒ රැකියා නැතිමුණු නිසා මුදල් නැති වුණා. මේ වගේ අපිට ලැබුණු ආදායම් අපිට නැති වුණා. මෙවැනි අවස්ථාවක මම විශ්වාස කරනවා රජයත් විපක්ෂයත් ජනතාවත් එකට එක්ලා කටයුතු කළ යුතුයි කියලා. එමෙන්ම වැඩසටහනට එක් වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ හිමිකම් ඔප්පු ලබා දීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු නොවිසඳෙන බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම්මක්ලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකමද ගොවි ජනතාව සතු වන බවයි.
මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මියගේ ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කර තිබෙනවා. ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරය වෙත මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වන වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින්. ඒ අනුව එමගින් පසුගිය වසරක කාලය තුළ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් නැගීමක් සිදු කර ඇති අතර එහිදී මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලක්රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිසංස්කරණ පියවර පිළිගන්නා නමුදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග පළදායි ලෙස එක්ව කටයුතු කිරීමට ලක්රජය දක්වන අභිලාෂය කොමසාරිස්වරියගේ ප්‍රසාදයට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සාක්ෂාත් කරලීම සඳහා නීතිමය ආයතනික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ තවදුරටත් අවශ්‍ය බවයි ඇය සඳහන් කළේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත පිළිබඳව විශේෂ සඳහනක් කළ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එය වැදගත් ආරම්භක පියවරක් ලෙස හඳුන්වා තිබෙනවා. එහිදී රැඳවියන් සිටින ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත් බලතල ඉහළ නැංවීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳුවන්ගේ නඩු විභාග කඩිනම් කිරීම ආදී පියවර වැදගත් වන බවත් ඇය සඳහන් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොමිෂන් සභාවේ වාර්තා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන මානව හිමිකම් මහ කොමසාරිස්වරිය එවන් පසුබිමක බොරැල්ලේ දේවස්ථානයක තිබී හමු අත්බෝම්බ සිදුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙන්ද නිර්දේශ පෙළක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහිදී නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මානව හිමිකම් කොමිසන් සභාව ඇතුළු ආයතනවල මෙන්ම අධිකරණීය ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවත් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ අවධාරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසත් ඇය නිර්දේශ කර තිබෙනවා. මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තවදුරටත් මූලික ප්‍රතිසංස්කරණයකට ජාත්‍යන්තර නීතියට අනුගත වන පරිදි එය සංශෝධනය කරන ලෙසයි මිචෙල් බැචලේ මහත්මිය නිර්දේශ කළේ. එලෙසම සංශෝධිත කරුණු නීතිගත කෙරෙන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා කිරීම කල්දමන ලෙසත් ඇය ලක්රජයට යෝජනා කර සිටිනවා. ජීවිතය මරණය අතර සටනකින් ලද ජීවිතය. අපේ කතාව ඒ ගැන. පුංචි දරුවෙක් මෙලොව එළිය දකින මොහොතක්. ඒත් යම් වෙනස්කමක්. ඇය උපත ලබන්නේ සාමාන්‍ය දරුවෙක් මව්කුසේ ගත කරන කාලයට වඩා කලින්. හරියටම කිව්වොත් මේ පුංචි දරුවා මව්කුසේ ඉන්නේ සති 14ක කාලයක්. ඉන් පස්සේ දරුවාට සිදුවෙනවා මව්කුසින් මෙලොවට බිහිවෙන්න. මේ පුංචි දැරියක් බලන්න ඇය තමන්ගේ පළමු හුස්ම ගන්න විඳින වේදනාව. රෝහල් යන්ත්‍ර සූත්‍රවල ආධාරයෙනුයි ඇයි ජීවත් වෙන්නේ. අම්මගේ අතට ගන්න බැරි තරම් ඇය පුංචි. මේ අවදානම් අවදියේ ඇය විටින් විට ලෙඩ වෙනවා. ඒත් ඇය ඒ හැම දෙයක් එක්කම සටන් කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් තියාගෙන. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. තාත්තා කෙනෙක්ට අම්ම කෙනෙක්ට තියෙන සම්පත තමයි මේ අම්මත් තාත්තත් මේ විදිහට ආදරයෙන් තුරුළු කරන් ඉන්නේ. මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා රෝහලේ යන්ත්‍ර සූත්‍රවල පිහිටෙන් බලන්න මේ දරුවා ජීවත් වෙන විදිහ. ටිකෙන් ටික දරුවා නාවන්න, දරුවට කිරි ටිකක් දෙන්න කාලයක් යද්දි පුළුවන් වෙනවා. අනිත් දරුවන් වගේම මේ පුංචි දරුවටත් ලෝකය දකින්න අයිතියක් තියෙනවා විතරක් නෙවෙයි. අපිටත් ඕනේ මේ පුංචි දරුවා ඒ විදියට ලෝකය දකින්න වාසනාව ලබා ගන්න එක. දින 131කට පස්සේ පුංචි දැරිය රෝහලෙන් නික්මෙන්න වාසනාව ලබා ගන්නවා. ටිකෙන් ටික ඇය ජීවත් වෙන්න ගන්නවා. වර්ධනය වෙනවා. විශ්වාස කරන්න ඒ පුංචි දැරිය තමයි මේ ඉන්නේ. බලන්න ඇගේ ලස්සන, ඇය ලස්සනට හිනාවෙන විදිහ. පුංචි මල් කැකුලක් ලෝකය දකින වාරයක් ගානේ ජීවත් වෙන විදිහ. ලෝකේ කියන්නේ එකිනෙකට පරස්පර ජීවිත සංසිද්ධි අපට උරුම කරලා දෙන දෙයක්. ඒ හැමදේම සමාන කරගෙන අපිට ඉස්සරහට යන්න වෙලා.
මේ වගේ පුංචි මල් කැකුලකට ජීවිතය ලබා දෙන්න වෙහෙස වුණ වෛද්‍යවරු කාර්යමණ්ඩලයේ හැම දෙනෙක්ටම ලොකු පිනක් අයිති වෙන්න ඇති. ඉතිං ජීවිතය මරණය අතර ලද ජීවිතය මෙහෙම වෙද්දි ලද ජීවිත පින්දහමින් රැක ගැනීම සැම ජීවිත ආරක්ෂා කිරීමේ සවි බලයක්. දැන් අවධානය විදෙස් පුවත් වෙත. පසුගිය සතිය තුළ ඔවුපුරා කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 19%කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගත වූ දිනේදී ලෝපුර ආසාදිතීන් 16,14,705 දෙනෙකු වාර්තා වී තිබෙනවා. විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ ගත වූ දිනේදී ලෝපුරා වාර්තා වූ ආසාදිතීන්ගේ පහළ යාමක් දක්නට ලැබුණු බවයි. කොවිඩ් වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ලෝපුරා නව කොවිඩ් රෝගීන් වාර්තා වීම 19%කින් පහත වැටී ඇති බවයි. සාර්ථක නැත්කරණයේ ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් තවමත් රටවල් කිහිපයක පළමු එන්නත් මාත්‍රාව හෝ සාර්ථකව ලබා දී නොමැති බවද අවධාරණය කර තිබෙනවා. ඒ අනුව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ජර්මනියෙන් සටහන් වන අතර එම සංඛ්‍යාව 1,93,099ක්. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ජර්මනියෙන් ගත වූ දින කිහිපයේදීම දෛනික ආසාදිතයින් ලක්ෂයක් වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් මේ වන විට ජර්මනියේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී ඇති බවයි. එමෙන්ම ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 1,23,460ක්. එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ දෛනික වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 11,499ක් ලෙස දැක්වෙන අතර බ්‍රසීලයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 90,199ක් ලෙසයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි 27 වනදා මෙරට සාහිත්‍ය ශේත්‍රයට අනුපමය මෙහෙයක් ඉටු කළ ටී.බී. ඉලංගරත්න මහතා උපත ලබා ඇත්තේ 1913 පෙබරවාරි 27 වන දිනයි. පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීම සිදු කර ඇත්තේ 1973 පෙබරවාරි 27 වන දිනයි. ඊශ්‍රායලයේ පළමු ජනාධිපතිවරයා ලෙස චයිම් වයිස්මාන් පත්ව ඇත්තේ 1949 පෙබරවාරි මස 27 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.